අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, ඇසළ පුන් පොහෝ දවසකයි අපගේ බුදුරජාණන් වහන්සේ හාහපුරා කියලා පළමුවෙන්ම තමන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වේ. ඒ ප්‍රථම ධර්ම දේශනාවට කියනවා ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම, දම්සක් පැවතුම කියලා. ධර්මචක්‍රය කියනවා. ඒ ධර්ම දේශනාවේ තියෙන්නේ ආරි සත්‍ය 4ක් ගැනයි. ඔබ අහලා තියෙන ඔය ආරි සත්‍ය මොනවද? දුක නම් වූ ආරි සත්‍ය, දුක් හටගන්ට හේතු කරුණු පිළිබඳ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ ආරි සත්‍ය, දුකින් නිදහස් වීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය, දුකෙන් නිදහස් වෙන්න තිබෙන මාර්ගය ගැන තිබෙන ආරි සත්‍යය. ධම්සක් පැවතුම් සූත්‍රයේ විස්තර වෙන්නේ ඔය කරුණු. මේ ආරි සත්‍ය තුල විස්තර වෙන්නේ හේතුඵල ධමයක්. හේතුන් නිසා ඵල හට ගන්න ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවයක් කියන්නේ ස්වාභාවික නියාමයක් තියෙනවා. මොකක්ද මේ නියාමයේ? හේතුවක් නිසා තමයි ඵලයක් හටගන්නේ. ඒ ඵලේ නැති වෙන්න නම් හේතුව නැති වෙන්න ඕනේ. හේතුව නැති වුනහම ඵලේ නැති වෙනවා. ඉතින් මේ ස්වභාවයෙන් තමයි දුකින් නිදහස් වීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. දුක හටගන්න හේතු වෙච්ච කාරණා තියාගෙන දුකෙන් නිදහස් වීම ප්‍රාර්ථනා කළා කියලා ලෝකෙ කිසි කෙනෙකුට ඒ නිදහස ලැබෙන්නේ නැහැ. තමන් හේතු උපද්දව ඒකෙන් නිදහස් වීම බලාපොරොත්තු වුණාට පළක් නැහැ. ඒ හේතු නැති වෙන ආකාරයේ ප්‍රතිපදාවක යෙදුනොත්, දැන් අපි කියමු අනේ මට සීනි අමාරු නැති වේවා කියලා සීනි වැඩි වෙන කෑමම කනවා. නමුත් යා නිතර දේවාලට ගිහිල්ලා පඳුරු ගැට ගහනවා. බෝධි පූජාවක් තියෙනවා. මොකද්ද ඒ හේතුව? සීනි නැති වෙන්න කියලා. එහෙම කර කර යා මොකද කරන්නේ? පැණි රසම කනවා, චොකලට්ම කනවා. එතකොට යා සීනි නැති වෙන්න ප්‍රතිපදාවකින් යුක්තයිද? නෑ. ඒ සීනි අමාරුවෙම මැරෙනවා. කෙනෙකුට සීනි හැදිලා ඒ අමාරුවෙන් ඉන්න එකට වෛද්‍යවරු කියනවා මේකෙන් වළකින්න මේ බෙහෙත් ගන්න. එයා හරි විදියට ඒ ප්‍රතිකර්ම කළොත් කාලයක් යනකොට සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ රෝගයක් ඇවිස්සෙද්දි නැත්නම් රෝගයක් තියෙද්දි ඒකට ප්‍රතිකර්ම නොකොට රෝගෙන් සුවපත් වීම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ මේ දුකක් තියෙන ලෝකේ මේ දුකෙන් නිදහස් වීම බලාපොරොත්තු වෙන්න බෑ. ඒට ප්‍රතිකර්ම නැතුව.
ඒ ප්‍රතිකර්මය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ මූලික කරුණු 4ට කියනවා ආර්ය සත්‍ය කියලා. යම් කිසි කෙනෙකුට මේ ආර්ය සත්‍ය වැටහුණොත් බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නා මේ ආර්ය සත්‍ය අවබෝධ වෙන අවස්ථා 4ක්. මොනවද අවස්ථා 4? සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, රහත් ඵලයට පත්වීම. අවස්ථා 4ක්. මේ අවස්ථා 4 තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙන්නේ. ඉතින් මේ ආර්ය සත්‍ය අවබෝධයට පැමිණෙන මූලිකම අවස්ථාවට මොකක්ද කියන්නේ? සෝවාන් වීම කියලා. ඒ සෝතාපන්න කියන pāli වචනේ සිංහල රූපයක් සෝවාන් කියන්නේ. දැන් pāli වචනයක් තියෙනවා මොග්ගල්ලාන කියලා. සිංහලෙන් අපි මොකද්ද කියන්නේ ඒකට? මුගලන්. pāli වචනයක් තියෙනවා සාරිපුත්ත කියලා. සිංහලෙන් අපි මොකද්ද කියන්නේ? සැරියුත්. pāli වචනයක් තියෙනවා සෝතාපන්න කියලා. සිංහලෙන් මොකද්ද කියන්නේ? සෝවාන්. සෝත කියලා කියනවා සැඩ පහරට. සෝත කියනවා කනට. සෝත කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග දැනගෙන පළවෙනි මාර්ගාංගය හොඳින් තේරුම් අරන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමන්ගේ ක්‍රියාපටිපාටිය තමන්ගේ ජීවිතේ ක්‍රියාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුනොත් එයාට කියනවා සෝතාපන්න කියලා. එතකොට ඒක නිකන් කට වචනෙන් වෙන එකක් නෙමෙයි. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුච්ච කෙනාගේ ලක්ෂණයක් තියෙනවා. සෝවාන් වෙච්ච අයගේ ලක්ෂණ. ඒවට කියන්නේ සෝතාපට්ටි අංග. අන්නේ සෝතාපට්ටි අංග ගැන මේ දේශනාවේ තියෙන්නේ. ඒ සෝවාන් වෙච්ච අයගේ තියෙන ගතිගුණ ඇති කරගන්න තමනුත් උත්සාහ කිරීමට මේ දෙසුම් උදව් වෙනවා. මේ දේශනාව සංයුත්ත නිකායේ තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම ආනන්ද සූත්‍රය. එදා අපේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් අපගේ ආනන්දයන් වහන්සේත් සවැත් නුවර ජේතවනයේ වැඩ සිටියා. එදා හවස සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනා කරලා භාවනාවෙන් නැගිටලා අපගේ ආනන්දයන් වහන්සේ වැඩ වුන් තැනට වැඩම කළා. කවුද වැඩම කළේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා ආනන්දයන් වහන්සේත් එක්ක සතුටු සාමීචි කතා බහේ යෙදුණා. ආනන්දයන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම. ආයුෂ්මත් ආනන්ද, කවර ධර්ම 4ක් ප්‍රහාණය වීමෙන්ද, කවර ධර්ම 4කින් යුක්ත වීමෙන්ද මේ සත්ත්ව ප්‍රජාව ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ උදවිය සෝතාපන්නයි. මේ උදවිය සතර අපායේ වැටෙන්නේ නැති ස්වභාවයෙන් යුක්තයි. මේ උදවිය නියත වශයෙන්ම නිවන් අවබෝධ කරන අය කියලා පිරිසක් ගැන කිව්වා කියනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිසක් ගැන එහෙම කතා කළා. ඒ පිරිස මොන වගේ ගතිගුණයන්ද යුක්ත? කරුණු 4ක් ප්‍රහාණය කළා. කරුණු 4කින් යුක්ත වෙලා. හොඳට මතක තියාගන්න. කරුණු 4ක් ප්‍රහාණය වෙලා ඒගොල්ලන්ට ඒ වගේම කරුණු 4කින් යුක්ත වෙලා. කරුණු 4කින් ප්‍රහාණය වෙච්ච
කරුණු හතරකින් යුක්ත වෙච්ච අයට තමයි කිව්වේ මෙයාලා සෝතාපන්නයි. මෙයාලා සතර අපායේ නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි. මෙයාලා ඒකාන්තයෙන් නිවන් දකින අය. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේට කියනවා ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ කරුණු හතර ප්‍රහාණය වෙලා තියෙනවා නම් යම් ශ්‍රාවකයෙකුට. ඒක කියන පළවෙනි කරුණ ප්‍රහාණය වෙච්ච අශෘතවත් පුතග්ජනෙක් ඉන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කවුදයි කියලා හොඳින් අහපු නැති, උන්වහන්සේගේ ගතිගුණ මොනවාද කියලා දන්නේ නැති, උන්වහන්සේව ගුණ වශයෙන් අඳුන ගැනීමක් නොකළ පුද්ගලයාට කියනවා පුතග්ජනයා කියලා. පුතු සත්තාරාණ මුඛං ඕලෝකේ තීති පුතුජනෝ. නොයෙක් ආගමික නායකයන්ගේ මූණ බල බල යන්න පුතග්ජනයාය. එහෙමයි විස්තර වෙන්නේ. එතකොට ඒ පුතග්ජනයා නිතර ඉන්නේ සැක සංකාවෙන්. ස්ථිර අදහසක ඉන්න පුතග්ජනයාට බෑ. ඒතර පුතග්ජනයා ඉන්නේ හැමතිස්සෙම මොකෙන්ද? ඒ සැක සංකාවෙන් ඉන්න පුතග්ජනයාට යථාරූපේන කියනවා ආයුෂ්මතුන් වහන්සේ පුතග්ජනයාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන යම්බඳු අපහැදීමක් ඇති වෙනවාද? ඒතර පුතග්ජනයාට ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ දන්නේ නැති නිසා. මොකක්ද ඇති වෙන්නේ? අපහැදීම. පුතග්ජනයාට බුදුරජාණන් වහන්සේ ගැන අපහැදීම ඇති වෙනවා. ඒ කාරණේ මොකද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලිව අහලා නැහැ. පැහැදිලිව ඉගෙනගෙන නැහැ. පැහැදිලිව ගුණ වශයෙන් සීකර ගන්නට දන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා පහදින්නේ කියන යම්බඳු අපහැදීමකින් යුක්ත නම් පුතග්ජනෙක්. ඒ අපහැදීම හේතුවෙන් පුතග්ජනයා මරණින් මතු නිරේ උපදිනවා නම් එබඳු අපහැදීමක් ඔහු තුල නැහැ. කවුරු තුලද? සෝවාන් වෙච්ච ශ්‍රාවකයා තුල අර පුතග්ජනයා තුල හටගන්න අපහැදීම හටගන්නේ නැහැ කියනවා. ඒ පුතග්ජනයා තුල හටගන්න අපහැදීමට ඒ පුතග්ජනයාව සතර අපායේ උපද්දවන්න පුළුවනි. එබඳු අපහැදීමක් හටගන්නේ නැහැ කියනවා. සෝවාන් වෙච්ච නැත්නම් සෝවාන් ශ්‍රාවකයාට හටගන්නවා කියන එකක් කොහොමද? සුතවාර්ය ශ්‍රාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් කියන්නේ අසුපිරු අසන ලද දැනුමෙන් යුක්ත. එහෙම නැත්නම් ඉගෙන ගන්නා ලද දැනුමෙන් යුක්ත. ඉගෙනගත් අසන ලද දැනුමෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගැන යම්බඳු පැහැදීමකින් ඇද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් අහපු, ගුණ වශයෙන් තේරුම් ගත්තු, ගුණ වශයෙන් ඉගෙන ගත්තු, ගුණ වශයෙන් මෙනෙහි කරන්ට දක්ෂ ශ්‍රාවකෙක් ඇද්ද? එබඳු පැහැදීමක් ඇද්ද? ඒ පැහැදීමට පුළුවනි කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. කායබදී මරණින් මතු සුගතියේ උපදවන්න පුළුවන්. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාව සුගතියේ උපදවන්න පුළුවන් පැහැදීමක් තියෙනවාද? ආන්ගේ පැහැදීමේ යුක්තයි කියනවා. එතකොට මේක නිකන් සෝබණේට කරන එකක් නෙමෙයි. අනේ මන්නම් පැහැදීමෙන් යුක්තයි කියව යන එකක් නෙමෙයි. ඒක තමන්ගේ හෘදය ඇතුලේ තියෙන එකක්. පැහැදීමෙන් යුක්තයි. මොකක්ද මේ පැහැදීම? ඉතිපිසෝ භගවා. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක.
නිකලෙස් වනසේක. රාග දේශ මොහයන්ගෙන් මිදුනුසේක. සියලු ආශ්‍රවයන්ගෙන් මිදුනුසේක. සියලු කෙලෙස් දෙවිල්ලෙන් මිදුනුසේක. සියලු ඉඳුරන් දිනෝසේක. අරහත් වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. කිසි ගුරුවරයෙකුගේ බාහිර කිසි දෙයක උදව්වකින් තොරව තමන් තුළින් උපදවාගත් නුවණින්ම සියලු ධර්මයන්හි අවබෝධය ලැබූසේක. නැත්නම් ආර්ය සත්‍ය අවබෝධ කළසේක. සම්මා සම්බුද්ධ. විද්‍යාචරණ සම්පන්න වනසේක. අෂ්ට විද්‍යාවෙන් චරණ ධර්මයෙන් යුක්ත වනසේක. සුගත වනසේක. උන්වහන්සේ සුන්දර නිවන් මඟ වැඩියසේක. සුන්දර නිවන් මගෙහි ගමන් කළසේක. ලෝක විදූ වනසේක. සකල ලෝකයන් අතැඹුලක්සේ අවබෝධ කළසේක. ඇඹුල කියලා කියන්නේ නෙල්ලි ගෙඩියට. ඇඹුල ආමලක කියන එක. ආමලක කියන පාලි වචනේ තමයි සිංහලෙන් ඇඹුල කියන්නේ. එතකොට අතැඹුල අතෙහි තැබූ නෙල්ලි ගෙඩියක්සේ සකල ලෝකයම මනවින් අවබෝධ කළ බව ලෝක විදු වනසේක. අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථී වනසේක. දමනය කළ නොහැකි සත්වයන් දමනය කිරීමෙහිලා උන්වහන්සේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයක් පෑවා. මොකක්ද ඒකේ පළවෙනි ප්‍රාතිහාර්යය? 이르දි ප්‍රාතිහාර්යය. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පෑවාද නැද්ද? උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පෑවා. ඊළඟට උන්වහන්සේ ආදේශනා ප්‍රාතිහාර්ය පෑවා. අන් අයගේ චිත්ත ස්වභාවය දැනගෙන කතා කිරීම. ඒකට කියන්නේ මොකද්ද? ආදේශනා ඊට පස්සේ උන්වහන්සේ ඒ වගේම අනුශාසනී කියන ප්‍රාතිහාර්ය පෑවා. අනුශාසනී කියලා කියන්නේ අනුශාසනාව. අනුශාසනී ප්‍රාතිහාර්ය කියලා කියන්නේ උන්වහන්සේ මේ ආස්වාද ආදීනව නිස්සරණ දුකේ ස්වභාවය, දුක්ඛ සමුදය ස්වභාවය, දුක්ඛ නිරෝධී ස්වභාවය, මාර්ගයේ ස්වභාවය විස්තර කරලා දීම. මේ ප්‍රාතිහාර්ය වලින් තමයි මේ සත්‍ය දමනය වුනේ. අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථී. සත්තා දේව මනුස්සානං. උන්වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ බුද්ධ අවබෝධ කළ දේ අවබෝධ කරගත් දේ අන් අයටද අවබෝධ කරවූසේක. ඊළඟට භගවා මේ උන්වහන්සේ සියලු භාග්‍ය ගුණෙන් යුක්ත වනසේක. මෙසේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගුණ වශයෙන් මෙනෙහි කරන ස්වභාවයෙන් යුක්තයි සෝවාන් වෙච්ච එක්කිනා. සෝවාන් වෙච්ච එක්කිනාට ඇඟිල්ලෙන් එන කියන්න දෙයක් නැහැ. මේක මෙනෙහි කරපිය කියලා ඇඟිල්ලෙන් එන කියන්න දෙයක් නැහැ. එයාගේ ස්වභාවය තමයි මෙනෙහි වීම. සෝවාන් වෙච්ච කෙනාගේ ස්වභාවය තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ මෙනෙහි වීම. යම්බදු ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණයක් මෙනෙහි වෙනවා නම් ඒ මෙනෙහි වෙන ගුණයන් යුක්ත එක්කිනයි ලෝකෙ දකින්නේ. ඒ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඇති වෙනවා නම් සිතේ පැහැදීමක්, ඒ පැහැදීම එයාව සුගතිය කරා ගෙනියන එකක්. අන්නේ බඳු පැහැදීමකින් යුක්තයි කියනවා. මේක කියන්නේ ආනන්දයන් වහන්සේ කායකද මේක කියන්නේ සාරිපුත්යන් වහන්සේ සමග. එතකොට පළවෙනි ලකුණ මොකද්ද? පුතඥයා තුල හට ගන්නවාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් අපැහැදීමක්. ඒ අපැහැදීම මෙයා තුල හටගන්නේ. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල හට ගන්නවාද බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක්. අන්නේ පැහැදීම මෙයා තුල හට ගන්නවා. අන්‍යයා මේ මාර්ගයේ හැසිරෙන්න සුදුසුයි කියනවා. එතකොට මේකට යම්කිසි නෝනක් ඕනේ නැද්ද? ඇයි බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් මෙනෙහි කරන්න
මේකට මේ වගේ බොළඳකම් හරියන්නේ නැහැ. අපි බුද්ධ පූජාව තියෙනවා. බත් ටික වෙලාවට තියාගන්න බැරි වුණොත් වරදක් වෙයිද? බුද්ධ පූජාව තියාගන්න වෙලාවට බැරි වුණොත් වරදක් වෙයිද? බුදු පහන තියෙනවා වෙලාවට පත්තු කරගන්න බැරි වුණොත් වරදක් වෙයිද? අයි භූතේ කමුණුසේද? ඒ જાතිය අයට නම් පුතඥ පැහැදිලි මේක. පුතඥ එයි. gedara මොන හරි කරදරයක් වුණොත් ඊට පස්සේ ඒක යන්නේ කාගේ තොම්බෝටද? ඊට පස්සේ කියන්නේ මොකද්ද? මට හරියට බුදු පහන තියාගන්න බැරි වුණා. ඒකයි මේ කරදර. මට හරියට බුද්ධ පූජාව තියාගන්න බැරි වුණා. ඒකයි මේ කරදර. කාටද අපහාස කරන්නේ? ආන්න පුතඥ අපහදිනවා. ඒක පුතඥ ගතිය. ආර්ය ශ්‍රාවකයා මේ ගුණ වශයෙන් මෙනෙහි කරන්නේ. ආර්ය ශ්‍රාවකයා ගුණ වශයෙන් මෙනෙහි කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම ඇති කරගන්නේ කොහොමදයි කියලා විස්තර කළා. ඊළඟට ආනන්දයන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්යන් වහන්සේ නැත්නම් ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ අසෘතවත් පුතඥයා. අසෘතවත් කියලා කිව්වේ ධර්මයේ අහලා නැති. ඇහුණත් හිතට ගියේ නැති. ඇහුණත් හරියට තේරුම් ගන්න සවිඥාන සත්‍ය නැති පුතඥයා. හැම එකටම පහදින. හැම එකක්ම පස්සේ දුවන පුතඥයා ධර්මයේ ගැන යම් බඳු අපහැදීමකින් යුක්ත වෙයිද? ඒක ධර්මයේ ගැන අපහැදීමෙන් යුක්ත වෙනවා ඕනෑම වෙලාවක වෙන්න පුළුවනි. කාටද? ආශ්‍රිතවත් පුතඥයාට කේන්ති කීප වෙලාවට ධර්මයට ගරහන්න බැරිද? පුතඥයා ධර්මයට ගරහනවා. ධර්මයේ පුතඥයාගේ ස්වභාවය. ඒ පුතඥයාට ත්‍රිලක්ෂණය හඳුනන්නේ නේ. අනිත්‍ය කියන ධර්මතාවය අවබෝධ වීමෙහි අනුසස් දන්නේ නැහැ. දුක කියන ධර්මතාවයේ අවබෝධ වීමේ අනුසස් දන්නේ නැහැ. මේ ආත්මයෙන් තොරයි කියන බව අවබෝධ වීමේ අනුසස් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සැබවින්ම සතර සතිපට්ඨාන දේශනා කළ බව, සතර සම්‍යක් ප්‍රධාන වීරිය දේශනා කළ බව, සතර ඊර්ධිපාද දේශනා කළ බව, පංච ඉන්ද්‍රිය ධර්ම දේශනා කළ බව, පංච බල ධර්ම දේශනා කළ බව, සප්ත බොජ්ජංග ධර්ම දේශු බව, ආර්ය අෂ්ටාංගික මාර්ග දේශු බව දන්නේ නැහැ. නිවන ගැන දන්නේත් නැහැ. එතකොට පුතඥයා ඒවටත් ගරහනවා. නේ අපට ඇති නිවනක් ඕනේ නැහැ කියලා ගරහන්නේ නැද්ද? පුතඥයා යම් ධර්මයේ කෙරේ යම් අපහැදීමකින් වාසය කරයිද පුතඥයා. ඒ පුතඥයා තුළ ඇති අපහැදීම ඒ පුද්ගලයාව නිරේ උපද්දවන්න හේතු වෙනවා. ඒ අපහැදීම නිරේ උපද්දන්න හේතු වෙනවා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට තියෙනවා ධර්මයේ කෙරෙහි පැහැදීම. ඒ පැහැදීම තමයි ඒ පුද්ගලයාව නිතර ඒ ධර්මයේ මතක් වෙන්නේ හේතු වෙන්නේ. කොහොමද පහදින්නේ? ස්වාඛාතෝ භගවතා ධම්මෝ. මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මොනතරම් අපූර්වට වදාළ එකක්ද? අන්‍යා මෙනෙහි කරනවා ධර්මයෙන්. කායානුපස්සනාවක් මෙනෙහි කළත්, වේදනානුපස්සනාවක් මෙනෙහි කළත්, චිත්තානුපස්සනාවක් මෙනෙහි කළත්, ධම්මානුපස්සනාවක් මෙනෙහි කළත්, අනිත්‍ය ස්වභාවයක් මෙනෙහි කළත්, දුක්ඛ ස්වභාවයක් මෙනෙහි කළත්, අනාත්ම ස්වභාවයක් මෙනෙහි කළත් එයාට මතක් වෙන්නේ කාවද? බුදුරජාණන් වහන්සේ. අනේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් අපූර්වට වදාළ දෙයක්ද මේ ධර්මයේ, මොනතරම් ඇත්තක්ද? සම්දිට්ඨිකෝ, මේක මොනතරම් සාන්දෘෂ්ටික, මෙලොවම පේන දේවල් නොවේ. අකාලිකෝ, මේ ධර්මය දැන් අපි ගමු මෙහෙම සෝවාන් වෙච්ච කෙනෙක්. සෝවාන් වෙලා තප්පරයකින් පස්සේ සතර අපාය නිදහස් වෙන සෝවාන් වුණ ගමන්ද? සෝවාන් වෙච්ච ගමන් සතර අපාය නිදහස් නොවේ. සකදාගාමි වෙලා ටික දවසක් ගිහිල්ලාද මේ ඒ සතර ගමන කෙටි වෙන්නේ ඒ මොහොතේමද? ඒ මොහොතේමයි. අනාගාමි වෙලා සතියක් හමාරක් ගිහිල්ලාද කාම ලෝකෙ නිදහස් වෙන්නේ අනාගාමි වෙච්ච ගමන්ද?
රහත් වෙලා ටික කාලයක් ගිහිල්ලාද සියලු දුකෙන් නිදහස් වෙන රහත් ඵලයටපත් වෙච්ච ගමන්ද කල් නොයවා ඒ ප්‍රතිඵල ලබා දෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙහෙම ධර්මයක් නොවේ. ඕපනයිකෝ එන ඒහි පස්සිකෝ මේක නුවණැත්තන්ට තේරුම් ගන්න පුළුවන් එකක් නොවේ. ඕපනයිකෝ තමා තුළටම සීලය ගැන බාහිරව කතා කරලා වැඩක් නැහැනේ. තමන්ම සීල් ගන්න ඕනේ. නීවරණ තමන්ම ප්‍රහාණය කර ගන්න ඕනේ. නුවණ තමන්ම උපදවා ගන්න ඕනේ. ගුණ තමන්ම ඇති කර ගන්න ඕනේ. ඕපනයික තමා තුළට පමුණවා ගන්න ඕනේ. ඊළඟට නුවණැත්තන් තම තමන්ට තේරෙන ආකාරයේ මේක පුරුදු කරන එකක් නොවෑ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හිතා ඉන්නවා. කවුද එහෙම කරන්නේ? සෝවාන් වෙච්ච එක්කෙනා. එයා ඒ කියන්නේ සෝවාන් වෙච්ච එක්කෙනාට නිතර මේ ලෝක ස්වභාවය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ නිතර සිහි වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ රටේ ලෝකේ කුණු ගොඩවල් සිහි වෙන ස්වභාවයෙන් යුක්ත නැහැ. කුණු ගොඩවල් ඔළුවේ පුරවාගෙන ලෝකෙට අඬවැඩියා කර ඉන්නේ. එතකොට එයා ලෝක ස්වභාවය තේරුම් ගන්න බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ආන්ගේ ස්වභාවය මෙනෙහි කරමින් වාසය කරන කෙනා ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් යුක්ත වෙන්නවාද ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ නිසා සුගතිය යනවා. බඳු පැහැදීමකින් යුක්තයි කියනවා. ඔන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කෙබඳු පැහැදීමකින් යුක්තයිද? සෝවාන් වෙච්ච කෙනෙක් ධර්මය ගැන මෙනෙහි කරන්නේ යම් විදියකින්ද එබඳු පැහැදීමකින් යුක්තයි කියනවා. එතකොට මේ පැහැදීමකින් යුක්ත කෙනාගේ දක්ෂකම මොකද්ද? අර ඉගෙන ගත්තා වූ ධර්මයේ ඒ විදියට නුවණින් මෙනෙහි කිරීම. ඒ විදියට නුවණින් මෙනෙහි කරොත් එයාගේ හිතේ රාග, ද්වේෂ, මෝහ බලවත් අකුසල හැටියට පිහිටයිද? නැහැ. දේශයාවත් බලවත් දේශ බද්ධ වෛර ආදී හටගනී කියලා ඒ ධර්මයන්ව පේනවා. එහෙම හටගන්න විදියක් නැහැ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී ඒ විදිහට හටගන්න විදියක් නැහැ. ඇයි? නිතර එයාගේ ස්වභාවය මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සිහිවීම, මෙනෙහි වීම. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිතර මෙනෙහි වෙනවා නම් අර අකුසල් පවතීද හිතේ? පවතින්නේ නැහැ. අකුසල් ප්‍රහාණය කරන ධර්මයක්. ආන් ඒ විදියට දකිනවා කියනවා. ඊළඟට සංඝයා කෙරෙහි පුතඥයා ඉන්නවා. පුතඥය කියනවා අසෘතව පුතඥය කියන්නේ ඒ කියන්නේ අසූපිරු නැති, ධර්මය ගැන දන්නේ නැති, රහතන් වහන්සේලා කියන්නේ කවුද කියලා අහලා නැති, මාර්ගඵලලාභීන් කියන්නේ කවුද කියලා අහලා නැති, භික්ෂු සංඝයා කියන්නේ කවුද කියලා අහලා නැති, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන අහලා නැති පුතඥයාට හට ගන්නවා. අවබෝධ නැති නිසා අපහැදීම හට ගන්නවා. දැන් එක දේශනාවක සඳහන් වෙනවා එක උපාසකයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ උපාසක අනාගාමී කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කතා බස් කර හිටියා. එතකොට ඒ වෙලාවේ එතනට ඕන්න ආවා කොසල් මහ රජුරෝ. එතකොට කොසල් රජ කෙනෙක් දැක්කහම යටත් වැසියා ස්වභාවය තමයි වාඩි වෙලා ඉන්න උනන් නැගිටිනවා. හිටගෙන ඉන්න උනන් නැමිලා වඳිනවා. දැන් මේ උපාසක උන්නේ කල්පනා කළා දැන් රජුරෝ සැපත් වෙනවා. මේ වෙලාවේ මන් නැගිට්ටොත් භාග්‍යවතුන් වහන්සේට අගෞරවයක් වෙනවා. මෙතන වැඳුම් ලැබීමට සුදුසු භාග්‍යවතුන් වහන්සේ පමණයි. රජුරෝ කෝප වුණාට මට කරන්න දෙයක් නැහැ. මන් නැගිටින්නෙත් නැහැ, වඳින්නෙත් නැහැ කියලා හිතුවා. මෙයා අනාගාමී කෙනෙක්. රජුරෝ ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වෙලා අරය දිහා බලනවා දැන්. කවුද දිහාද බලන්නේ? උපාසක දිහා බලනවා නිදකින් මේකට මතක නැහැ මේකා රටවැසියෙක් බව. මේකා නැගිටින්න ඕනෑ නොවේද? මේකා වදින්න ඕනෑ නොවේද?
දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක රජුරන්ගේ හිත අවුල් වුණා. අන්න පුතඥ හිතේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ රජුරවන්ට කියනවා මහරජ මේ උපාසක බොහෝම ගුණවත් කෙනෙක්. මේ උපාසක අකුසල් දුරු කරන මාර්ගයේ ඉන්න කෙනෙක්. මේ උපාසක යහපත් ගතිගුණයන්ගේ යුක්ත කෙනෙක්. ඔන්න කියනකොට අර තරහ නැතුව ගියා. හිතුවා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශංසාව ලබන්නට නම් එහෙනම් මේ පුද්ගලයා සුළුපටු කෙනෙක් නොවේ කියලා අර තරහ අයින් කළා. දැන් බලන්න පුතඥයාගේ ස්වභාවය සුළු කරුණක් ඇති නේද තරහ පිටන්න. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වගේ නෙමෙයි පුතඥයා ඒ වගේ කරන ඕන කැලණිතිස්ස රජුරවන්ට උනේ කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ කැලණිතිස්ස රජුරුවන්ගේ රාජමාලිගාවේ තිස්ස කියලා රහතන් වහන්සේ නමක් දානෙ වළඳනවා. ඒ රජුරුවන්ගේ බිසවුන් වහන්සේ වෙන ඇමති පුත්‍රය රජුරුවන්ගේ මල්ලිත් එක්ක නරක හාදකොමක්. ඉතින් රජුරුව මල්ලිව පෙන්නවා. ස්ථානේ මල්ලි පැනලා ගියා. ගිහිල්ලා රහස් පයින්ඩයක් කෙව්වා චරපුරුෂේ කත. චරපුරුෂයාට කිව්වා මේක කොහොම හරි ගොහින් බිසවුන් වහන්සේට දීපන් කිව්වා. චරපුරුෂයා භික්ෂුවකගේ වේශයක් ගත්තා. අරගෙන තිස්ස මහරහතන් වහන්සේ දානෙට වඩිද්දි අර රාජමාලිගාවට ඉස්සරහා මේ තාප්පේ මෙපිට පාත්‍රය කරන් භික්ෂුවක් හිටියා පාත්‍රයක් කරන්. රහතන් වහන්සේ හිතුවා එහෙනම් මේ රජුරුවන්ගේ ආරාධනාවෙන් ආපු කෙනෙක් වෙන්න ඇති කියලා රහතන් වහන්සේ හිතුවා. සේවකයෝ හිතුවා මේ රහතන් වහන්සේගේ පණිවිඩයකට ආපු කෙනෙක් වෙන්න ඇති. ඔන්න රහතන් වහන්සේ ඉස්සර වෙලා වැඩියා. අර භික්ෂු වේශය ගත්තු චරපුරුෂයා පිටිපස්සෙන් යනවා. රහතන් වහන්සේ වාඩි වුණා දාන වැළඳුවා. එතනම අරයත් වාඩි වුණා. එයාට දාන දුන්න රජුරු. ඔන්න දැන් ආපහු එළියට වඩිනවා. රජුරු රහතන් වහන්සේත් එක්ක වඩිද්දී අර පුද්ගලයා තල්පතක ලියපු පයින්ඩේ බිම අතහැරියා. බිම වැටෙනවා සද්දෙහිලා බැලුවා. බලනකොටම බිසවුන් වහන්සේ කවුල ගන්නවා. දුවගෙන ගිහිල්ලා ගත්ත මේ මොකද්ද කියලා. බැලුවාම තියෙන්නේ රජුරන්ගේ මල්ලේ වාපු හොර ලියුම. හිතුවා එහෙනම් මෙතෙක්කල් මේ හාදකොමට යටින් සපෝට් කරලා තියෙන්නේ කවුද? කැලණිතිස්ස රහතන් වහන්සේ කියලා හිතුවා. මරණ තීරණය කළ තෙල් කටාරමේ දැම්මනේ. කටාරමේ තෙල් පුරවල බස්සලා තෙල් පුරවල යටින් ගින්දර දැම්මා. ගෙන ඇවිල්ලා ඉන්නේ. පස්සේ මේක හිතුවා මේක කර්මාන රූප එකක් කියලා. උන්වහන්සේ ගිරිදී අතහැරියා ගින්නේ පිච්චිලා පිරිනම පෑවා. දැන් බලන්න යම්බඳු අපහැදීමකින් යුක්ත වෙයිද අශෘතවත් පුතඥයා. එතකොට රහතන් වහන්සේගේ ඇසුරෙන් මාලිගාවේ රහතන් වහන්සේ වැඩම කළා දානේ පූජා කර කර හිටියත් රජුරෝ ඉඳලා තියෙන්නේ සෝතාපට්ටි අංගයෙන් යුක්තවද තොරවද? තොරව. දැක්කද රහතන් වහන්සේ ඇසුරු කරලත් සෝතාපට්ටි අංග ඇති කරගන්නට බැරි වුණා. බිසව ඉඳලා තියෙන සෝතාපට්ටි අංගයෙන් යුක්තවද තොරවද? උන්දෙත් සෝතාපට්ටි අංගයෙන් තොරව. දැක්කද? එන රහතන් වහන්සේලාගේ කාලේ පවා තමන්ගේ පැත්තෙන් මුකුත් කරගෙන නැති අය ඉඳලා තියෙනවා. එතකොට රහතන් වහන්සේගේ පිහිටෙන් උන්වහන්සේගේ කරේ එලිලා සුගතිය යන්න ලේසි වෙච්ච අය බැරි වුණා. තමන්ගේ පැත්තෙන් අර සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙකුගේ මෙනෙහි කිරීම තිබුණේ නැහැ. තිබුණේ පුතඥයෙකුගේ ස්වභාවය. මොකද්ද? යම්බඳු අපහැදීමක් ඇති වෙනවා නම් ඒ බඳු අපහැදීම සැනකින් හට ගන්නවා. හටගත්තු ගමන් ඒ අපහැදීමෙන් පුළුවන් යාව නිරේ අරන් යන්න. නිරේ අරන් යන්න පුළුවන්. එතකොට ඒ බඳු එකක් Taman තුල නැත්තම් මොනව හේතුව නිසාවත් ඒ බඳු අපහැදීමක් හටගන්නේ නැත්තම් යම් බඳු පැහැදීමකින් යුක්තද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන යම් බඳු පැහැදීමක් ඇතිව ඉන්නවා නම් ඒ පැහැදීමෙන් සුගතිය උපදිනවා නම් දැන් බුද්ධ කාලේ එහෙම වුණේ. බුද්ධ කාලේ එහෙම වුණා.
බොහෝම දුගී දුප්පත් අය බොහොම දුකසේ වාසය කරපු අය හිටියා රහතන් වහන්සේලා කෙරෙහි නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි. දැන් අර කැලණිතිස්ස රහතන් වහන්සේ මාලිගාවේ දාන වෙනදකොට රජුරෝ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. බිසව දන්නෙත් නෑ. මොකද උන්වහන්සේලා මේ මම මාර්ගඵලලාභී කෙනෙක් මම රහත් කෙනෙක් කී තමන්ව හුවා දක්වනවද? නෑනේ. එතකොට මාර්ගඵලලාභී කෙනෙක් කී හුවා දැක්වෙත් නෑ. රහත් කෙනෙක් කී හුවා දැක්වෙත් නෑ. අඳුන ගන්න පිළිවෙලක් තිබ්බෙත් නෑ. ධර්මයේ ගත්තෙත් නෑ. බුද්ධ කාලේ හිටිය සමහර දුගී දුප්පත් අම්මලා මේ ධර්මයේ කරා යන්න පුළුවන් අය. මේ වගේ ලක්ෂණ තිබිච්ච අය. මේ වගේ ගතිගුණ පිහිටුවාගෙන හිටපු අය. හොඳ පැත්ත. එක්තරා අවස්ථාවක තියෙනවා එක ගෙදරක මහාදයන් නෙමේ නැන්දම්මා කැවුමක් ගෙනල්ලා මේ සිවුරට තිබ්බා. එදා වැඩිය භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කළා අනේ භික්ෂුන් වහන්සේ නමක් වැඩම කළා පූජා කරගන්න දෙයක් ඇත්නම් කියලා. බැලිනම් මේ සිවුර මොකද්ද තිබ්බේ? කැවුම දැක්කා. දැකලා ඒක අරගෙන ගිහිල්ලා පූජා කළා. නැන්දම්මා කුස්සියේ ඉඳලා ආවා. ඇවිල්ලා ඇහුවා කෝ මෙතන තිබිච්ච කැවුම. කිව්වනේ නැන්දේ මම මේක ස්වාමීන් වහන්සේ නමක් වැඩිය පූජා කළා. ඒ පූජා කරපු එක්කෙනා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ධර්මයේ මෙනෙහි වෙන, ද්වේෂයෙන් මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්ත නැහැ. තමන්ට අනුන් කළ වරද මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්ත නැහැ. ධර්මයේ මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් ගෝවනේ නැන්දේ සතුරු වෙන්න මම මේ කැවුම මම පූජා කරගත්තා කිව්වා. තෝ කැවුම පූජා කරගත්තා. තෝ බෙදාපු කැවුමක්ද කියලා ඇහුවා. තෝද මේ කැවුම බැද්ද කියලා ඇහුවා. දැන් අර එකට එක කියන්නේ. ගෝවනේ නැන්දේ සතුරු වෙන්න මම පූජා කරගත්තා ඒක. තෝ කවුද මේ ගිතර? තෝ මොකීද කියලා තෝ පිටස්තරෙකි. තෝ නෙමෙයි තී පිටස්තරෙකි. තී කොහොමද මේක කරන්නේ? හිටපීතිර දෙන්න කියලා ළඟ මෝල් ගහ තිබ්බ ගැව්ව මෝල් ගහින්. ඔළුව පෙරිලා වැටුණා. නමුත් ද්වේෂයෙන් මෙනෙහි නොවන ස්වභාවයෙන් යුක්තයි. ධර්මයෙන් මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට යාගේ යාළුවෝ ඇවිල්ලා කියන්නේ නැති මොනවද කියන්නේ ඇත්තේ? අනේ බලන්න ඔයා නරක එකක් වලින් ඔයා කෑවද? පූජා කරගත්තානේ. අනේ නිදකින් මේ ගෑණිට මේක තේරුන්නේ නැහනේ. කියලා අනිත් අය මේකට පෝර දානවාද නැද්ද? පෝර දාන්නේ නිවන්නද අවුලවන්නද? අවුලවන්න දාන්නේ. ඔය අවුලවන්න දානකොට අර ඇවුලුනාද? ඇයි හේතුව? භාග්‍යතුන් වහන්සේ මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ධර්මය මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට අර අකුසල් මැඩගෙන මේක ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනවා. දැන් සති ගාන බෙහෙත් කොලා ඒකෙන්මයි මල්ලි දෙවියන් අතර උපන්නේ. බලන්න වෙනස. දෙවියන් අතර උපන්නේ වෙන රටක වෙන තැනක වුණා නම් වෛර බඳක නැද්ද? මම මෙහෙම දුන්නා ඕකේ නදකින් ඕකේ පේන එකට මට දත් කූරු හැපෙනව නිකම්ම. ඕකට මං කරන්නම් වැඩි. මං එන්නම් යකිනියක් වෙලා ඕකේ බෙල්ල කන්ට කියනවද නැද්ද? දැන් ගෙවල් කියවෙන්නේ නැද්ද ඕවා? ඕවා කියවෙනවා. ඕවා කියනවා. පිරිස මැද්ද කියනවා අනේ ඒක නේනම් සහ ගහන්න ඕනේ මේ කරපු දෙයට. කියවන්නේ නැද්ද එහෙම? කියවනවා. ඇයි හේතුව? ද්වේෂයෙන් මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. අනුන් විසින් තමාට කළ වරදම මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. අනුන් විසින් තමන්ට කරන හානියම මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ධර්මය මෙනෙහි නොවන ස්වභාවයෙන් යුක්තයි. මොකද ඒ ආශ්‍රිතවත් පුතඥයා. ඒ ආශ්‍රිතවත් පුතඥයාගේ
ඒක අපහැදීම. එතකොට සූතවත් ශ්‍රාවකයා කොහොමද? මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ධර්මය මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා මෙනෙහි වෙන ස්වභාවයෙන් දානේ සීකලා ඒ කාන්තාව තමන්ගේ පූජාව සීකලා භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට පිදූ දේ පූජා කළා. ඒ ලපටීව නෙමෙයි. මලක් හරි හිත පහදගෙන පූජා කරන්න පුළුවන්. ඒකයි. ඒක ඒ විදිහට පූජා කිරීම අපි මලක් පූජා කරනවා. ඒක ගරු සර්වයත්ව හිත පහදවගෙන පූජා කරන්න පුළුවන්. එක මලක් උනත් පුළුවන්. ඒකේ වැදගත් වෙන්නේ වේදම නෙමෙයි. පූජා කරන අවස්ථාවේ යාගේ හිතේ ඇති වෙන ප්‍රසන්න බව. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට සීකරන්නේ කොහොමද කියන භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව අඳුනා ගත්තාම ගුණ වශයෙන් එහෙම කරන්න පුළුවන්. කොහොමද? සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි මනා පිළිවෙතින් යුක්තයි. මොකක්ද මේ පිළිවෙත? රාගය දුරු කරන පිළිවෙතින් යුක්තයි. ද්වේෂය දුරු කරන්නා වූ පිළිවෙතින් යුක්තයි. මෝහය දුරු කරන්නා වූ පිළිවෙතින් යුක්තයි. ඒ තමයි සුපටිපන්න. උජුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජු පිළිවෙතින් යුක්තයි. මොකද්ද ඍජු ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන්නේ කෙලින් පාර කියලා. වක්‍ර නැති, වංගු නැති. සෝවාන් වුණත් වංගු නැහැ, කෙලින් පාර. ඒ පාර තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනා වැටෙන්නේ යම් පාරකටද ඒ පාර කෙලින්ම යන්නේ කොහාටද? නිවනට. ඒක දේශනා කරලා තියෙන්නේ කොහොමද? වේගෙන් ගලා බසින වතුර ඇති අවස්ථාවේ ගංගා නදියේ යම් බඳුද ඒ බඳුය. උඩහට වැහැලා වේගෙන් ගලා බසින වතුරෙන් යුක්තයි ගංගා නදිය. ගංගා නදිය ගලන්නේ වක්‍රව වුණාට යන්නේ කොහාටද? සාගරෙට. සාගරේ දක්වා. එතකොට සාගරයට පිවිසෙන ජලයට වැටෙනවා නම් යම් කිසි දෙයක් ජල පහර වේගවත් නම් ඒ කෙලීම සයුර බලා යන්නාසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙනවද ශ්‍රාවකයා? ඔහු කෙලීම නිවන කරා යයි. එතකොට ඒක ඍජු මාවත. ඒ ඍජු මාවතට පිළිපන් හේයින් ශ්‍රාවක සංඝයා උජුපටිපන්න කියලා කියනවා. ඊළඟට ඥාය පටිපන්න න්‍යාය ප්‍රතිපදාවට පිළිපන්. න්‍යාය ආර්ය න්‍යායට පිළිපන් ශ්‍රාවක සංඝයා ආර්ය සත්‍ය අවබෝධ කරන්නා වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්නා වූ වැඩපිළිවෙලට පිළිපන් නිසා ශ්‍රාවක සංඝයා ඥාය පටිපන්නයි සාමීචි ප්‍රතිපදාවෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා දෙතිස් කතාවෙන් තොරයි. ශ්‍රාවක සංඝයා දස කතාවෙන් යුක්තයි. සාමීච පටිපන්නයි. කවුද ශ්‍රාවක සංඝයා? සෝවාන් ඵලයට පත් වූ කෙනා නෑ. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා, සෝවාන් ඵලයට පත් වූ කෙනා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, සකදාගාමි ඵලයට පත් වූ කෙනා, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමි ඵලයට පත් වූ කෙනා, රහත් මාර්ගයේ ගමන් කරන කෙනා, රහත් ඵලයට පත් වූ කෙනා වශයෙන් පුරුෂ පුද්ගලයෝ 8 දෙනෙකි. පුරුෂ යුගලයෝ 4 දෙනයි. මොකද්ද? සෝවාන් ඵලයට පත් වුණා කියමු කෙනෙක්. එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච එක්කෙනා තුල තියෙනවා සෝවාන් මාර්ගයේ ආපු බවත් ඵලයෙන් යුක්ත බවක්. ඒතර යුගලයි. සකදාගාමි කෙනෙක් ඉන්නවා. එයාට තියෙනවා සකදාගාමි මාර්ගයේ ගමන් කරපු බවත් සකදාගාමි ඵලයේ යුක්ත වූ බවත්. අනාගාමි කෙනෙක් ඉන්නවා. එයාට තියෙනවා අනාගාමි මාර්ගයේ ගමන් කළ බවත්
අනාගාමී ඵලයෙන් යුක්ත වූ බවත්. රහතන් වහන්සේ නමක් ඉන්නවා. රහත් මාර්ගයේ ගමන් කළ බවත් රහත් ඵලයෙන් යුක්ත බවත්. ආන්න යුගල වශයෙන් හතරයි. ඒ ශ්‍රාවක සංඝයා ආහුනේය. ආහුනේය කියන්නේ දුර ඉඳලා හරි දානමාන ආදී ගෙනල්ලා පූජාවල් කරන්නට සුදුසුයි. පාහුනේය ආගන්තුකෙක් වශයෙන් තමන් ඉන්න තැනට වැඩම කරපු වෙලාවට උපස්ථානයේට සුදුසුයි. දක්ඛිනේය පින් සලකාගෙන යමක් පූජා කරන්න කැපදෙයින් පූජා කරන්න සුදුසුයි. අකපදෙයින් නෙමෙයි කැපදෙයින් පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීය වැඳුම් පිදුම් කරන්ට දැක හුනස්සින් නැගිටින්ට ඉදිරියේ බිම වාඩි වෙන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ලෝකයාගේ උතුම් පින්කිතයි. මේ විදිහට ශ්‍රාවක සංඝයා ගැන මෙනෙහි වන ස්වභාවයෙන් යුක්තයි. දැන් බලන්න හිතලා ඉස්සර අපේ රටේ හිටපු අය ඉස්සර රජවරු හිටියා. උපාසක උපාසිකාවෝ හිටියා. භික්ෂුන් වහන්සේලා හිටියා. මේ වගේ ගතිගුණ තිබිච්ච අය. මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ගතිගුණ. මොනවද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ගතිගුණ? භාග්‍යවතුන් වහන්සේ නිතර මෙනෙහි වන ස්වභාවයෙන් යුක්තයි. ධර්මය මෙනෙහි වන ස්වභාවයෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා මෙනෙහි වන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ නැතිව මොනවද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපහැදීම මෙනෙහි නොවේ. ධර්මයේ කෙරෙහි අපහැදීමක් ඇති නොවේ. ශ්‍රාවක සංඝයා කෙරෙහි අපහැදීමක් ඇති නොවේ. ඊළඟට ආනන්දයන් වහන්සේ වදාලා ආයස්මා සාරිපුත්යන් වහන්සේ අසුතව පුතඥයාට තියෙනවා දුස්සීල බව. මොකක්ද අසුතව පුතඥයාට තියෙන්නේ? දුස්සීල බව තියෙනවා. මොකද්ද දුස්සීල බව කියලා කියන්නේ? නොහික්මෙන බව. හික්මෙන්නේ නැති බව. නොහික්මුණු බව. දුස්සීල බව තියෙන එක්කිනාගේ ස්වභාවය මොකද්ද? ප්‍රාණඝාතයට කරුණු යෙදෙයිද? ඔහු ප්‍රාණඝාතය කරයි. සොරකමට කරුණු යෙදෙයිද? ඔහු සොරකම් කරයි. වැරදි කාම සේවනයේට කරුණු යෙදෙයිද? වැරදි කාමයේ යෙදෙයි. බොරුවට කරුණු යෙදෙයිද? බොරුව කරයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට කරුණු යෙදෙයිද? මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරයි. අන්න පුතඥයා. පරිසරයේ යෙදෙනකොට වෙනස් වෙනවා. හික්මීම තුල රැඳී ඉන්න බෑ. පුතඥයාගේ ලක්ෂණේ. පිරිසක් ඉන්නවා කියමු. පිරිසක් ඉන්නවා කේලාම් කිය. ඕන්න මෙයාට ඒ ශබ්දය අහගෙන ලං වෙනවා. අහගෙන ඉන්නවා. පුතඥයාට ඉන්න බෑ නිශ්ශබ්දව. මොකද්ද මේ පුතඥයා කරන්නේ? ඒකටම උඩගෙඩි දෙනවා. ඒක තමයි පුතඥයාගේ ලක්ෂණේ. පිරිසක් එක්ක කතා කර ඉඳිදී එක්කෙනෙක් කියනවා බලන්න අරම කළා මෙහෙම කළා ඕකුම් මරන්න ඕනේ කියලා කියනවා. කියනකොට පුතඥයා මොකද කියන්නේ? ඒක යසයි වැඩි මරන්නම යෝනේ කියනවා. මොකද පුතඥයාගේ ස්වභාවය තමයි දුස්සීල වෙන ස්වභාවය යුක්ත බව. දුස්සීල වෙන ස්වභාවයේ යුක්ත බව. පුතඥයාට සිහිය උපදව ගන්නට එහෙම නැත්නම් හික්මීම තුල රැඳී ඉන්න බෑ. ඒ නිසා පුතඥයා මරණින් මතු නිරේ උපදිනවා. කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ ලක්ෂණේ නෑ කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ ලක්ෂණේ නෑ කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණේ තමයි ආර්යයන්ගේ ප්‍රශංසාවට ලක්වන්නා වූ හික්මීමෙන් යුක්තයි. මොකද්ද? ප්‍රාණඝාතයට කරුණු යෙදෙනවා.
නමුත් පුතා මේ ප්‍රාණඝාතී කරන්නේ නැහැ. ලංකාවේ කතාවක් තියෙනවා. එක උපාසකයෙක් දර කඩන්ට ගියා කැලේ. දර කඩන්ට ගිය වෙලාවේ පොරවක් අරන් ගියා. ගියපු වෙලාවේ මෙයාට පෑගුණා මහා පොළඟෙක්ව. පොළඟෙක් නෙමෙයි පිඹුරෙක්ව. පිඟුරා එක සැනින් මෙයාව වෙලා ගත්තා. මෙයාගේ අතේ තියෙන පොරව දැන්. මෙයා පිඹුරාගේ බෙල්ල අල්ලගත්තා මෙහෙම. දස්ත පිඹුරා පොරව අතේ තියන් කල්පනා කළා මෙතෙක්. එතකොට මතක් වුණේ තමන්ගේ ප්‍රාණි නෙමෙයි. තමන්ගේ සීලي. ප්‍රාණි මතක් වුණේ නැහැ. සීලي මතක් වුණා. මම මෙතෙක් කල නොකඩ කොට ආරක්ෂා කළා මගේ පංචශීලී. දැන් මගේ අතේ පොරව තියෙනවා. මේකගේ බෙල්ල කපා දාන්න පුළුවනි. මම මොකද කරන්නේ? නෑ. මට ප්‍රාණිය ඕනේ නෑ. මට සීලය ඕනේ කියලා පොරව වීසි කළා. මේ ලංකාවේ පරණ කතන්දර තියෙනවා එහෙම. පොරව වීසි කළා. ආශ්චර්යයි. පිඹුර අතහැරලා ගියා. විහාරයට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට මෙහෙම වුණා කියලා. ඒ මොකද්ද? ඒ අවස්ථාවේදී එයාට මතක් වුණේ සීලෙ මිසක් පණ බේරගෙනilla නෙමෙයි. ඒ වගේ අය ඉන්නවා. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි සීලය මතක් වීම. අශ්‍රුතවත් පුතඥයාට මතක් වෙන්නේ නැහැ සීලෙ. හොරකම් කරන්න හිතෙනවා. අශ්‍රුතවත් පුතඥයාට හොරකමට හිත ගියා නම් හිත කියනවා මේක ගනින් මේක ගනින් මේක ගනින් කියලා ඒක මතක් වෙනවා මිසක් සීලෙ මතක් වෙන්නේ නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය සීලේ මතක් වීමයි. වැරදි කාම සේවනයේ ඔන්න තමන්ගේ අපි කියමු ඔන්න බිරිඳ නැහැ. බිරිඳ නැති වුණා. දරුවෝ ඉන්නවා. තාත්තා අදිෂ්ඨාන කරනවා මං වෙන විවාහයක් කරගන්නේ මම මේ ළමයි ටික හදාගෙන ඉන්නවා කියලා. දැන් අම්මා නෙමෙයි මේ ඉන්නේ. ළමයි හදාන්න තීරණය කළේ දැන් කවුද? තාත්තා. මම මේ ළමයි ටික බලාගෙන ඉන්නවා කියලා. එතකොට ගෑනු කෙනෙක් දකිනවා මේක කෙල්ලක්. දකිනවා මේ දරු තුන් දෙනාත් හදාගෙන මේ ස්වාමියා ඉන්න අපූර්ව මේ જાතියේ ස්වාමියෙක් ළමයි තුන් දෙනෙක් එක්ක වුණත් කමක් නැහැ කියලා. ඔන්න මෙතනට බැල්ම හෙලනවා අර ගෑනු එක්කෙනා. එතකොට අර තාත්තා නිරන්තරයෙන් සීලේ මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඔන්න එනවා අනේ මම මේ ආවේ අයියාට උදව් කරන්නටයි. ළමයින්ට සම්බෝලයක් හදා දෙන්නද? නංගියේ ඔබ ගිහින් ගෙදර හදාපන්. මට හදන්න පුළුවන් සම්බෝල. අහුවෙන්නේ නැහැ දැලට. දැලට අහුවෙන්නේ නැහැ. එතකොට කියනවා අනේ මේ ළමයි ගැන බලා ගන්නත් ඕනේ නෝ. අයියාට Galaxy ෆෝන් එකක් අරන් දෙන්නද? නංගියේ ඔබ තියාගන්න ඔබේ ෆෝන් එක. ඇයි අහුවෙන්නේ නැහැ? ඇයි අහුවෙන්නේ නැත්තේ? අදිෂ්ඨාන කරගත්තු කාරණේ තුල ඉන්නවා. හික්මිලා. එහෙමයි අදත් ඉන්න පුළුවන් කලාතුරකින්. ඉන්න පුළුවන්. එතකොට එහෙම උනේ නැත්තම් එහෙම නැත්තම් මොකද්ද කියන්නේ? හොඳයි මම බලන්න. අන්න සිදුර හැදෙනවා. එහෙම නැහැ. සීලය කියන්නේ නිතර සිහි විය යුතු එකක්. නිතර සිහි විය යුතු එකක්. එතකොට ඔන්න යා බල්ල කියලා ඔන්න මගුල් ගෙදරකට ගියා. කියන අද විතරක් බීපන්. අනිත් දවස්වල නොබී හිටන් කමන්නේ අපිව සතුටු කරන්න අපි වෙනින් බීපිය. එතකොට මතක් වෙන්නේ යාළුවන්ව නෙමෙයි. ඒ අවස්ථාව නෙමෙයි නෑ මේ අවස්ථාවේ මට ලැබෙන නිന്ദා මං විඳින්නම්. මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මම ප්‍රතිඥාව දුන්න මම මේ පරිහරණය කරන්නේ මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් යාට සීලෙ මතක් වෙන්නේ ලැජ්ජා වෙන්නේ නැහැ. සීලෙ මතක් වෙන්නේ. වෙන අය කියනවා අනේ මං ලැජ්ජාවට බිව්වා. බේරෙන්න බැරි නිසා බිව්වා. ඒ මොකද හේතුව? ඒතර එතන ලොකු උනේ මොකද්ද? ඒ පරිසරය තුල තැනක් ලැබීම. ආංග සීලයෙන් යුක්ත කෙනා එබඳු ආකාරයට නැතෝ නිරන්තරයෙන් මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි.
එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය මොකද්ද? තමන්ගේ සීලය තමන්ට මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට තියෙනවා ප්‍රහාණය කළ ලක්ෂණ 4කුයි පිහිටුවාගත් ලක්ෂණ 4කුයි. මොකද්ද මේ ප්‍රහාණය කළ ලක්ෂණ 4? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහැදීම ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙලා. ඊළඟට ධර්මයේ කෙරෙහි අපහැදීම ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙලා. ඊළඟට ශ්‍රාවක සංඝයා කෙරෙහි අපහැදීම ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙලා. ඊළඟට දුස්සීල බව ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙලා. ඊළඟට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ධර්මයේ කෙරෙහි පැහැදීම මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීම මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්තයි. සීලය රකින්න ස්වභාවයෙන් යුක්තයි. මේක තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ආර්ය ශ්‍රාවකයා මේක තියෙන දුක්ගති කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා ආර්ය ශ්‍රාවකයා එහි මෙනෙහි වෙන ස්වභාවයෙන් යුක්ත නම් බුදුරජාණන් වහන්සේ ඒ බඳු අයට කියනවා මෙයාලා සෝතාපන්නයි. ඒ බඳු අයට කියනවා මෙයාලා සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ බඳු අයට කියනවා මෙයාලා ස්ථිරවම නිවන් දකින අය. එයාලට කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ගති සූත්‍රයේ මහණෙනි ඔය ධර්මයන් 4න් යුක්ත නම් ආර්ය ශ්‍රාවකයා සියලු අපාය භයෙන් නිදහස් කියනවා. මොකෙන්ද නිදහස්? සියලු අපාය භයෙන් නිදහස් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේහි භික්ඛවේ අනුකම්පෙය්‍යාත මහණෙනි ඔබ යම් කිසි කෙනෙකුට අනුකම්පාවක් ඇත්නම් ඒච සෝතබ්බම් මඤ්ඤයං ඔබට සවන් දෙනවා කියලා යමෙක් ගැන හිතෙනවා නම් යාළුවෝ වෙන්න පුළුවනි, ඥාතීන් වෙන්න පුළුවනි, නෑදෑයෝ වෙන්න පුළුවනි, තමන්ගේ පවුලේ කට්ටිය වෙන්න පුළුවනි. ඒ අයව ඔය සෝතාපට්ටි අංග 4 සමාදන් කරවන්ට කියනවා. මොනවද ඒ අංග 4? නිතර නිතර භාග්‍යවතුන් වහන්සේව සිහි වෙන බව ගුණ වශයෙන්. ඊළඟට ධර්මයේ සිහි වෙන බව. ආර්ය මහා සංඝරත්නයේ ගුණ වශයෙන් සිහි වෙන බව. සීලයෙහි පිහිටා සිටින බව. මේකේ පිහිටවන්න කියනවා. නිවේසේ තබ්බා ඒකේ පදිංචි කරවන්න කියනවා. ඔන්න පදිංචි කරවන්න කියපු ගේ. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තුල පදිංචි කරවන්න කිව්ව ළමයිව. ඥාතීන්ව. තමන් ආදරයෙන් නම් යමෙකුට එයාව පදිංචි කරවන්නයි කිව්වා බුදුරජාණන් වහන්සේගේ පැහැදීම තුල. එයාව පදිංචි කරවන්නයි කිව්වා ධර්මයේ කෙරෙහි ඇති පැහැදීම තුල. එයාව පදිංචි කරවන්න කිව්වා ශ්‍රාවක සංඝයා කෙරෙහි ඇති පැහැදීම තුල. එයාව පදිංචි කරවන්න කිව්වා සමාදන් වූ සීලය තුල පදිංචි කරවන්නයි කිව්වා. පතිත්ථාපේතබ්බා එයාව පිහිටවන්න කිව්වා ඒකේ. මොකේද පිහිටවන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීම තුල. ධර්මයේ කෙරෙහි ඇති පැහැදීම තුල. ශ්‍රාවක සංඝයා කෙරෙහි ඇති පැහැදීම තුල. සමාදන් වූ සීලය තුල. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ සතර මහා භූතයන්ගේ මොනව සතර මහා භූත? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේවෙන් පඨවි ධාතු කියන්නේ මොනවද? බාහිරක් තියෙනවා, ආධ්‍යාත්මික තියෙනවා. බාහිරව අපි අතාරිමු.
ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ මොකද්ද? කේස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර ආදී වශයෙන් අපි ඉගෙන ගත්තු දේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. බුදුරජාණන් වහන්සේ වදාළා සියාඤ්ඤතත්තම් මේවා වෙනස් වෙලා යනවා. මේවා පඨවි ධාතුව වෙනස් වෙලා යනවා. ආපෝ ධාතුව වෙනස් වෙලා යනවා. තේජෝ ධාතුව වෙනස් වෙලා යනවා. වායෝ ධාතුව වෙනස් වෙලා යනවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු කෙනා, පැහැදුණු ආර්ය ශ්‍රාවකයා සතර අපායේ වැටෙන්නේ කියලා වදාළ කරුණක් ඇද්ද? ඒක වෙනස් වෙන්නේ නැහැ කියනවා. මේ පඨවි ධාතු වෙනස් වෙනවා, ආපෝ ධාතු වෙනස් වෙනවා, තේජෝ ධාතු වෙනස් වෙනවා, වායු ධාතු. නමුත් කවදාවත් මේ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුණු ශ්‍රාවකයා සතර අපායේ වැටෙන්නේ නැති ස්වභාවයෙන් යුක්තයි කියලා දේශනාවේ තියෙනවාද? ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියනවා. එහෙනම් ඔබ කැමතිද ඔබ ආදරය කරන අය නිරේ යනවා දකින්න? නෑ. ඔබ කැමතිද ඔබ ආදරය කරන අය පෙරේතේ වෙලා අනුන්ගේ සොට්ටු අසූචි කකා ඒවල් ලෙව කකා අනුන්ගේ දාඩිය කුණු කෙල ලෙව කකා ඉන්නවා දකින්න කැමතිද? අනුන්ගේ තුවාල වල සැරව ලෙව කකා ඉන්නවා දකින්න කැමතිද? ඔබේ ඥාතින් දරුවෝ නෑනේ. තිරිසන් සත්තු වෙලා දුක් විඳිනවා ඉන්නවා දකින්න කැමතිද? නෑ. එහෙනම් මේ අපා දුකින් නිදහස් වෙලා ඉන්නවා දකින්න කැමති නම් එහෙනම් ඒගොල්ලෝ සිටින්න ඕනේ කොහෙද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම තුළ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පුතග්ජනයාගේ පැහැදීම සෙල්ල වෙනවා. මේ පහදිනවා පොඩ්ඩක් යහම යහ වෙනකොට මේ බනිනවා. පුතග්ජනයාගේ පැහැදීම වැඩන්නේ ඒක වතුරේ. ඒ මොක අපැහැදීමෙන් කියන එක ඒක තමයි ඊළඟට විපාක දෙන්නේ. ඒ නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන සතර මහා ධාතු අනිත්‍ය වෙලා යනවා. නමුත් ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් යුක්ත කෙනා සතර අපායන් නිදහස් වුණා කියලා යම් ප්‍රකාශයක් ඇද්ද? වැටෙන්නේ නැහැ කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ. සංඝයා කෙරෙහි පැහැදීමෙන් යුක්ත කෙනා සතර අපායන් නිදහස් කියලා යම් ප්‍රකාශයක් භාග්‍යතුන් වහන්සේ වදාළාද? ඒක වෙනස් වෙන්නේ නැහැ. සීලෙන් යුක්ත කෙනා සතර අපායන් නිදහස් කියලා යම් ප්‍රකාශයක් වදාළාද? ඒක වෙනස් වෙන්නේ නැහැ. බලන්න එතකොට මේ සෝතාපට්ටි අංග මොනතර වටිනවාද නේද? එතකොට මේ සෝතාපට්ටි අංගයන්ගේ පිළිටන්න බැරි නම් අපි සෝතාපට්ටි අංගයන්ගේ පිළිටන්න බැරි නම් නිදකින් අපි නේද? ඇයි කිසි වැඩක් නෑ, කිසි වාසනාවක් නෑ, කිසි ලාභයක් නෑ, කිසි පිළිසරණක් නෑ. එහෙනම් ලාභය පිළිසරණ ඔක්කොම තියෙන්නේ මේ අංග හතර තුල පිහිටීමටයි. එහෙනම් අපි කළ යුතු පුද පූජා, වේර විහාර, චෛත්‍ය වන්දනා මේ ඔක්කොම කරන්නේ මොනවටද? මේ සෝතාපට්ටි අංග හතර උදෙසා. ඒ හතර උදෙසා උදව්වක් නැත්තම් ඒක වැඩක් නැහැ. ඒ කරන පුද පූජාවක්වත් වැඩක් නැහැ. මේ හතරට උදව්වක් නැත්තම්. උදව් ලැබෙන්න ඕනේ මේකට. මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි. හැබැයි ඒක ඇති වෙන්නේ කාටද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. එහෙනම් මේක කරන්න තියෙන්නේ ධර්මයේ තුලින්මයි. ධර්මයේ හරහා මේ වෙන්නේ. වෙන දෙයක් හරහා නෙමෙයි. මේ පුද පූජාවල හරහා වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ ධර්මයේ හරහා. එතකොට ධර්මයේ තුලින්මයි මේක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම, මේවා ඇති වෙන්නේ ධර්මයේ හරහාමයි. බලන්න ඉතින් ධර්මයේ හරහා එහෙම ගියාම එතකොට කෙනෙකුට ආස ඇති වෙයිද? අනේ මම මැරුණාම මගේ මල කඳ
ලස්සනට සරසාවි. මාව ලස්සනට උඩරට ඇඳුම අඳලා මිනී පෙට්ටිය තියාවි. අසවල් අවසවල් කට්ටියට වේලාසනින් පණිවිඩ දීපන් හොඳේ. ඔන්න දැන් කියනවා. අරගොල්ලන්ටත් එන්න කියපන් මරණයට. දැන් මේ මැරිලා අපාය යන්නේ. මේ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ සම්මාන මොකේටද? පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ට. මේ සම්මානේ බලාපොරොත්තු මොකේටද? සතර මහා ධාතුන්ට. සුළු කාලෙකින් ඒක මිනී පෙට්ටියේ දාලා සරසලා ගුණ කතා කියලා ඒ සතර මහා ධාතුන්ගෙන් යුක්ත වෙච්ච ශරීරේ ගෙනහිල්ලා දවන්නේ නැද්ද? දවනවා. පුච්චල දානවා. එක්ක වල්ලල දානවා. එහෙම නැත්තම් ඒ කාලේ කලේ කොහොමද? අමුසෝනට දානවා. එතකොට මොකද වෙන්නේ? ගිජුල් හීනුව කනවා, කාක්කු කනවා, හිලව් කනවා, බල්ලු ඇවිල්ලා කනවා. මේ විදිහට නොඒක ආකාරයක. නමුත් යා හොඳට පුරුදු කරපු හිතක් ඇද්ද? භාග්‍යවතුන් වහන්සේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් පුරුදු කළ හිතක් ඇද්ද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් පුරුදු කළ හිතක් ඇද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන නැවත නැවත මෙනෙහි කිරීමෙන් පුරුදු කළ හිතක් ඇද්ද? තමන්ගේ සිල්වත් බව පුරුදු කරපු හිතක් ඇද්ද? තමන්ගේ ත්‍යාග පුරුදු කරපු හිතක් ඇද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විස්තර වශයෙන් මෙනෙහි කරපු හිතක් ඇද්ද? ඒකට මොකද වෙන්නේ? ඒක යනවද දුගතිය? නෑ, සුගතිගාමී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හා පුරා කියලා ධර්ම දේශනා කොට වදාළේ ලෝක සත්වයාට මේ සුගතියේ දොරටු විවෘත කරලා දෙන්නත් දුගතියේ දොරටු වසා දමන්නටත් නෙවෙයිද? භාග්‍යවතුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනා පවත්වා වදාළ වෙලේ අපගේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට ධම්මැස පහළ වුණා. ධම්මචක්කුන් උදපාදි ධම්මැස පහළ වුණා. මොකද ඒ ධම්මැස? යංකින්චි සමුදය ධම්මං, හේතුන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුක්ත යමක් ඇද්ද? සබ්බන්තං නිරෝධ ධම්මං, ඒ සියල්ල නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා පහළ වුණා. කෙලෙස් මල රහිත, අවිද්‍යා මලකඩ රහිත ධම්මැස. ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වුණා. මොකක්ද ඇති වුණේ? සත්‍ය ඥානය ඇති වුණා. ඉතින් බලන්න මෙහෙම එකක් අපි හිතමු. විශේෂයෙන් ඔබ ගිහි අය, ඔබට ගොඩක්ම අමාරු මේ ධර්මයේ හැසිරෙන්න. ඔබ නිරන්තරයෙන් දරුවන්ගේ ප්‍රශ්නවල පැටලී ඉන්නවාද නැද්ද? ඉන්නවා. ගෙදර ප්‍රශ්නවල පැටලී ඉන්නවාද නැද්ද? ආර්ථික ප්‍රශ්නවල පැටලී ඉන්නවාද නැද්ද? ඉන්නවා. ඥාති මිත්‍රාදීන්ගෙන් ඇතිවෙන ප්‍රශ්නවල පැටලී ඉන්නවාද නැද්ද? ඇතැම් විට සතුරු උපද්‍රවල පැටලී ඉන්නවාද නැද්ද? ඉන්න ඉඩ තියෙනවා. මේ ඔක්කොම මැද්දේ වැඩිපුර වෙන්නේ ඒවා නම් හිත විවෘත වෙලා තියෙන, හිත පරිභාවිත නැත්නම් හිත පුරුදු කරලා තියෙන්නේ කුසලයේද අකුසලයේද? අකුසලයේ. අකුසලයේ පුරුදු වෙච්ච හිතක් කොහොමද එකපාරට සුගතියට හැරෙන්නේ? අකුසලයට පුරුදු වෙච්ච හිතක් සුගතිය කරා යනවා කියන එක බොහොම හිතා ගන්න අමාරු දෙයක්. නමුත් කුසලයට පුරුදු කරන්න තියෙන මේ සෝතාපට්ටි අංග ඔබ වීරියෙන් ඇති කරගත්තොත්, නිරන්තරයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙනෙහි වෙන ස්වභාවයේ චරිතයක් ඔබට ආවොත්, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ මෙනෙහි වෙන චරිත ස්වභාවයක් ඔබට ඇති වුණොත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙනෙහි වෙන චරිත ස්වභාවයක් ඇති වුණොත්, මොන හරි ඔබට ප්‍රශ්නයක් වෙනකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මතක් වෙනවා නම්, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මතක් වෙනවා නම්, ආනන්ද මහ රහතන් වහන්සේ මතක් වෙනවා නම්, මහා කච්චාන මහ රහතන් වහන්සේ මතක් වෙනවා නම්, මේ වගේ අඟුලිමාල මහ රහතන් වහන්සේ මතක් රහතන් වහන්සේලා මතක් වෙනවා නම් ප්‍රශ්න ඇති වෙන වෙලාවට, එතකොට ඔබේ සිත සුවපත් වෙන්න ඒක උදව් වෙන්නේ නැද්ද? ඒක උදව් වෙනවා. ආර්ය ශ්‍රාවකයන් මතක් වෙනවා නම් උදව් වෙනවා. ඊළඟට දිවි පරදුවට තබා සිල් රැකපු අය මතක් වෙනවා නම්
ඔබේ සීලයට ඒක උදව්වක් වෙන්නේ නැද්ද? උදව්වක් වෙනවා. ටිකෙන් ටික ලාමක ස්වභාවයෙන් ඈත් වෙන්න උදව් වෙනවා නෙමෙයිද ඒක? ටිකෙන් ටික ලාමක ස්වභාවයෙන්. මොකද මේ ලාමක බවත් එක්ක තමයි සසරේ උපත හැදි හැදි යන්නේ. සසරේ උපත ලාමක ආත්ම වලට වැටි වැටි යන්නේ ලාමක ධාතුවෙන්, ශ්‍රේෂ්ඨ ධාතුවකින් නෙමෙයි. ලාමක ස්වභාවයෙන්. ඒතර අපි ලාමක ස්වභාවයෙන් ආත්මිදී වැදගත් විදියට හොඳ ගති ගුණ ඇති කරගන්න කල්පනා කළොත් ඒක තමයි අපට ගොඩාක් උපකාරී වෙන්නේ. සාදු සාදු. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව